දිනය පුරා ඇදහැලෙනා වැසි මේ වන විට පොදයක් වී තිබුණත් අහස පුරාවටම කළු පැහැති වැහි වලාකුළු පිරී තිබුණේ ධාරානි පාතයක් ළඟම තිබෙනා බව ඇඟවීමට. මම සයනේ සිටම මේස ඔරලෝසුව දෙස බලා අපහසුවෙන් බිමට දෙපා තැබුවේ විවෘත වූ ජනෙල් පියන වසා දැමීමටයි. එසේ නොවුනොත් මා දියණියගෙන් දෙසවන් පිරෙන්නට අසා ගැනීමට සිද්ධ වෙනවා. ඈ එසේ කරන්නේ මා සෞඛ්‍ය තත්වයට මේ කාලගුණය අහිතකර බව දන්න නිසායි. දෙපා බිමට තබා එයට බර දෙන විට මුළු ඇඟ පුරාම ගමන් කළ අප්‍රාණික බවක් හිස දෙසට ගමන් කළා. මා වේවුලන දෑතින් ජනේලේ අල්ලා අපහසුවෙන් එය වසා දැමුවා. ශරීර අවයවවල දුර්වල බව හින්දම ඇඟට ගොඩාක් අපහසුතා එන්න පුළුවන්. දැන් ඉතින් අවුරුදු 80ත් පහු වෙලානේ. එගොඩවත්තේ වෙද මහත්තයා කියූ කාරණය මාහට යලි සිහි වූයේ කීවෙනි වතාවටදැයි මට වැටහෙන්නේ නෑ. වැසුමට ගිය ජනේලයෙන් පහළ වෙල්යාය අඳුරු මීදුමත් සමග පෙනුණු නිසා මොහොතක් එදෙස නෙත් යොමු කළේ යමක් සිහි වූ නිසායි. මේ වෙල්ලිප නැල්ල මත මා දිවියේ සෑම අකුරක්ම ලියවී ඇති බව මං සිහි කළේ ඈත වනාතයට ඉහළින් බෙරගල කන්ද දෙසට පියාඹන ලිහිණියන් දෙස බලමින්. ජනෙල් පියන වසත්ම දොර රෙද්ද මෑත් කරමින් කාමරයට එබුණේ මැණිකායි. ඈ මා වැඩිමහල් දියණිය. ඒ මුහුණ දකින වාරයක් පාසාම මාහට ඇගේ මවගේ මුහුණ සිහිවනවා. එය ඇගේ මුහුණමයි. ඒ නිසා මා බිරිඳට කියූ ආදරණීය ඇමතුමින් ඇයවද අමතන්නට පුරුදු වුණා. බත් බෙදලා මේසෙටම තිබ්බ තාත්තා. බෙහෙත් ටික දෙන්න රෑ වෙලා එන්නම්. මේ වරුසාවේ ආයේ රෑ පානේ එන්න ඕනෙන්නේ නෑ. මට ඔය බෙහෙත් ටික බොන්න බැරුවෑ. ටික වේලාවක් මදෙස බලා සිටි ඇය ආයෙත් නිහඬතාවයේ බින්දා. කෙල්ලට හෙට විභාගේ තාත්තා. නැත්තම් අද අපිට මෙහෙ ඉන්න තිබ්බා. නිමලුත් රෑ වෙයි එන්න. මට මොන තනියක්ද බං. උඹ ඵලයන්. සුපුරුදු සුසුමක්ද සමගින් ඇය ආපහු හැරුණා. මන් දන්නවා ඕකිට මං ගැන දුකක් හිතේ තියෙනවා. එක අතකට මෙහෙම හරි හොයලා බලන්න එන්නේ ඒකි විතරයි. පොඩි කෙල්ල එන්නේ අවුරුද්දකටම විතරනේ. ඒ දෙන්නම ආණ්ඩුවේ රස්සාවල නිසා කොහෙද නිවාඩුවක්. ඇරත් ගම්වල වගේ නෙමෙයිනේ ඒවයි. මා සිටිවිලි එකිනෙක අතීතයේ ගොඩ දමමින් සිටිනවා. බාලදියණිය විවාහයෙන් පසු නගරයේ පදිංචිය තෝරා ගත්තත් වැඩිමහල් දියණිය ගමේම තම දිවි ගෙව්වා. මා බිරිඳගේ වියෝවෙන් පසු මා මෙහි ගෙවන තනි ජීවිතයට මේ වන විට අවුරුදු 7කට වඩා වැඩි. ගත දුබල වන්නට පටන් ගනිත්ම ඇති වූ රෝග පීඩාදියෙන් දුබල වූවා මිසක් කිසිවෙකුගේ උදව්වක් මාහට අවශ්‍ය වුණේ නෑ. දැනුත් වැඩිමහල් දියණිය පැමිණ මා කෑම ටික පමණක් සකසා දෙන අතර අන් වැඩ කටයුතු මාහට කරගත හැකියි. වේලාව රාත්‍රී 7 වන විට වැහි බීරුම සමගින් අන්ධකාරය දසත පැතිරී තිබුණා. විදුලි කැටීම හේතුවෙන් වෙනදාමෙන් ගුවන් විදුලිය ක්‍රියාත්මක කිරීම කළ නොහැක්කක් වී තිබූ අතර මා සෙමින් යාබද කාමරයේ දෙසට පා නැගුවේ. කාමරයේ මැද තෙමී එක් රැස්වන ජල භාජනවල ජලය ඉවත් කරලීමටයි. එය නිම කළ මා නෙත් හදිසියෙම යොමු වුණේ අසල තබා තිබූ පැරණි පෙට්ටගම දෙසට. හදිසියෙම පහළ වූ ආශාවක් හදවත පතුලේම පොපියන අතරම සෙමින්ම ඒ වෙත ලං වූ මම පෙට්ටගම උඩ තිබුණු පරණ බඩු කිහිපයක් පසෙකට ඇද තැමුවේ පෙට්ටගම විවෘත කිරීමට හැකිවන ආකාරයටයි.
වේවුලන දෑතින් නමුත් සුළු මොහොතකින් එහි අගුල ඇර ගැනීමට මා සමත් වුණා. එය විවෘත කරත්ම අතීතයේ කිසියම් මතකයක සුවඳක් එක්කම හිත අවුරුදු 20කට වඩා අතීතයකට ගමන් කර වූවේ එක්වරමයි. මේ තියෙන්නේ ඒ දවස්වල මම ලියපු නවකතයි කවි නිර්මාණ එකතුවකුයි. මගේ තිබුණ විනෝදාංශයක් තමයි මේ ලේඛන කලාව. රස්සාව එක්ක ගේදොර ප්‍රශ්න එක්ක මේ නිර්මාණ කවමදාකවත් මගේ ඇස් හැරෙන්නට වෙන ඇසක ගැටී තිබුණේ නැහැ. සම්පූර්ණ වගේම අසම්පූර්ණ නිර්මාණත් මෙතන හුඟක් තියෙනවා. අවාසනාවකට මේ එකක්වත් මට කියව ගන්න තරම් මගේ ඇස්වල ශක්තිය මේ වෙනකොට ඇත්තේම නැති තරම්. හිත මුමුණන සද්දෙත් එක්කම වෙනද වගේම මම මේ පැරණි කඩදාසි අවුස්සමින් ඒ පැරණි මතකයේ විඳින්නට වුණා. ඒ සමගම පිටතින් ඇදී ගිය විදුලි එළියෙන් කාමරයත් ආලෝකමත් වූවේ මා දුබල දෙනෙත්ද නිලංකාර කරමින්. ඒත් සමගම නිවසේ විදුලියද විසන්ධි වී ගියෙන් මාහට වටපිටාව පෙනුනේ වරින් වර පෙනෙන විදුලි එළියෙන් පමණයි. මා ආපසු හැරුණේ විදුලි පන්දම සොයාගන්නා අටියෙන්. අඳුරේම සාලේ වෙත පැමිණි මා විදුලි පන්දමද රැගෙන කාමරයට ගියේ පොත් පෙට්ටගම වසා දැමීමටයි. කාමරයට ඇතුළු වන විටම බිම විසිරුණු කඩදාසි කැබිලි විශාල ප්‍රමාණයක් මා දුටුවා. බිම සෑම තැනකම විසිරී තිබුණත් කාලයක්ම පීඩා දෙන වාත වේදනාවක් නිසා බිමට නැමීමට තරම් හැකියාවක් මා සතු වුණේ නෑ. සෙමෙන් පෙට්ටගම වෙත ලං වූ මා එහි පියන වසා ආපසු හැරෙත්ම වෙනස්ම අමුත්තක් හිතට දැනෙන්නට වුණා. කිසිවෙකු මෙහි සිටින්නාක් මෙන් දැනෙන මේ හැඟීම කාලයක සිටම දැනෙන දෙයක් නිසා එය ඒ හැටි සැලකිල්ලකට නොගත් මා නැවත සාලේ දෙසට එන්නට හැරුණා. මම ආපසු එන විටම පැතිරී ගිය විදුලි එළියෙන් දුටු දසුන මා ලය සීතල කර වූවේ එකවරම දැනුණු තැතිගැන්මටයි. දෙවියනේ, කවුද මේ? මම විදුලි පන්දම එදෙසට එල්ල කරන විටම ඉඳගෙන හිටිය පුද්ගලයා නැගී සිටියත් සිරුරත් හිසත් ආවරණය වන ජැකට්ටුවකින් සැරසී සිටියෙන් ඔහුගේ මුහුණ පැහැදිලි වුණේ නෑ. හොරෙක්කොත් ඇතුළු වෙලාවත්ද? අපිට පුළුවන් ටිකක් කතා කරන්න. ඒ නිසා අනවශ්‍ය කලබලයක් අවශ්‍ය නෑ. කවුද ඔහේ? අමුත්තගේ හඬ ඊටාම ගැඹුරුවත් එහි කිසියම් හුරු පුරුදු බවකුත් දැනුන නිසා මට ඒ ගැන නොසිතුනේ ඔහු ඊළඟට කළ දෙයින්. එකවරම ඔහු සාලේ කෙළවරින් එල්ලුවේ දල්වන ලද ලන්තෑරුමක්. එහි එළිය සාලේ පුරා පැතිරෙත්ම කිසියම් අතීත මතකාවර්ජනයක් සිතට මොහොතකට දැනුණා. දෙයනේ, ලන්තෑරුමක් කොහෙන්ද මෙතනට? ලන්තෑරුම් එළිය පැතිරෙද්දී ඔහු තම ජැකටය පැත්තකට දැමුවේ මා දෙස හැරෙනවත් සමගයි. ප්‍රියමනාප කඩවසම් පෙනුමක් යුතු හේ තිස් වියති පෙනුමැති තරුණයෙක්. ධනංජය සූරියබණ්ඩාර, කොහොමද සර්? ඔබ හුඟක්ම වයස ගිහින්. මම ඔය කෙනාව දන්නේ නෑ. ඇරත් මෙයා වේලාවේ මෙහෙම. ඔහු අත දිගු කළේ මට නිහඬ වෙන ලෙසටයි. මං හිතන්නේ අපි මොන හරි බීලා හිටියොත් හොඳයි. කලබල වෙන්න එපා. මම මොනවා හරි හදන්නම්. කෝපි හොඳයි නේද? ඔබ කැමතිනේ? මා කිසිවක් පවසන්නට පෙරම ඔහු මුළුතැන්ගේ වෙත පිටත් වුණා. සැබවින්ම මේ කවුරුන්ද? කතාවෙන් ඔහු මා හොඳ හැටි දන්නා වගේ. නමුත්
මොහු අමනුෂ්‍යයෙක්වත්ද? විනාඩි කිහිපයකින් දුම් දමන කෝපයක මා සුරතේ තැබූ ඔහු ඉදිරියේ හිඳගත්තා. පිටත තවමත් මහා වැසි හඬ ඇහෙන්නට වුණා. කියන්න, ඔබ කවුද? මම රයන් වීල් එඩ්මන්ඩ්. ඒ විදේශීය නමක්. කෙදිනකවත් මාගේ සමීපතමයෙක් එවන් නමකින් නොසිටි වග මට හොඳින්ම මතකයි. සර් සූරිය බණ්ඩාර, ඔබේ වයසත් එක්ක ඔබට හුඟක් දේවල් මගහැරී තිබෙන බවක් පෙනෙනවා. කොහොම නමුත් මම ගැන ඔබ මීට පෙර කාලයක හොඳින් දැන සිටියා. මොහුගේ භාෂා විලාසය මාහට යම් තරමක හුරුවක් දැනුණත් කිසිවක් නිසි ලෙස සිතාගත නොහැකි. ඇරත් මොහු මාගේ සගයෙක් ලෙස සිටියද නොහැකි. සර්, මං හුඟක් කල් මේ අවස්ථාව බලන් හිටියා. උඹ කවුරු වුණත් මගෙන් ගන්න තරම් වටින දෙයක් මේ ගෙදර නෑ. ඔබෙන් ගන්න? ඔබ තාමත් මා පිළිබඳ වැරදි වැටහීමක ඉන්නේ. මා මෙහි පැමිණි ආකාරය වැරදි තමයි. නමුත් මට කළ හැකි දෙයක් නෑ. මොනවද මගෙන් ඉල්ලන්නේ? එකවරම ඔහු නිශ්ශබ්ද වුණා. අප අතර වූ නිහැඬියාවට බාධා කළේ එක්වරම පුපුරා ගිය අකුණු හඬක්. සර්, අපි නිදහස් කරන්න. මං ඇයව දිනා ගන්න අවුරුදු ගණනාවක් තිස්සේ තවමත් බලා ඉන්නවා. ඔහු කියූ දෙයින් මගේ ඔළුව යකාගේ කම්මලක් වගේ වුණා. හොඳටෝම ඇති. තමුසේ දැන් මෙතනින් යනවා. නැත්තම් මන් දන්නවා සර්, මට ඔබේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. ඔබේ වයස එක්ක මාව තේරුම් ගන්න එක අපහසුයි. ඒත් ඔබේ සිත තාම තරුණයි. ඔබේ අසම්පූර්ණ සියල්ල සම්පූර්ණ කිරීමට තරම් ඔබ ශක්තිමත්. කෝපයේ සිත් තුළ නැගුණත් මේ තරුණයාට එරෙහිව දුබලමා කුමක් කරන්නද? සර්, හුඟක් අය ඔබෙන් මේ ඉල්ලීම කරන්න බලන් ඉන්නවා. නමුත් කවමදාවත් ඔවුන්ට ඒක කරන්න බෑ. ඔවුන්ට ඔබ ඉදිරියට එන්න කවමදාවත් බෑ. මගේ වාසනාවට ඔබ මට ඒ වරම උදා කර දී තිබුණා. මම? ඔබ එදා නිර්මාණය කළ අය අතරින් සමාන්තර හරහා ගමන් කිරීමට හැකියාව තිබුණේ මට පමණයි. සමාන්තර ගැන ඔබට මතකද සර්? මගේ හෘද ස්පන්දනය වේගවත් වන්නට වුණා. මීට අවුරුදු 20කට පමණ පෙර මා රචනා කළ විද්‍යා ප්‍රබන්ධය ගැන මොහු දන්නේ කෙසේද? එය එකල මා ආශාවෙන් රචනා කළ කෘතියක්. ඔබ කෙසේද මා ලියූ දේවල් ගැන දන්නේ? මා ඇසූ පැනයට තරුණයා ආපසු හැරී තම ජැකටේ සුරතට ගනිත්ම මා දෙස හැරී බැලුවා. දෙවියන්ට ස්තුති වෙන්න ඔබට ඒ නිර්මාණය මතක තිබුණා. එකවරම තද විදුලියත් සමග ඇති වූ හෙනහඬ මගේ දෙසවන් අගුළු දැමීමට සමත් වූයේ දැස්ද පියවී යද්දිමයි. පෙරදා රැයේ සිදු වූ දේ ගැන සිතමින් මා පෙට්ටගම ඇවිස්සුවේ පසුදා උදෑසනමයි. කාලයක්ම අමතක වූ මගේම නවකතාවක් මෙසේ හෝ සිහිවීම කෙතරම් දෙයක්ද? සමාන්තර. එය දෑතටගත් මා මොහොතක් එදෙස බලා සිටියා. උදෑසන තේ කෝප්පේ පසෙක තැබූ මම අත්පිටපතක් ලෙස තිබූ නවකතාව කියවන්නට වුණා. රයන් විල් එඩ්මන්ඩ්, ඇමරිකානු සම්භවයක් ඇති තරුණයෙකු. සමාන්තර හරහා ගමනාගමනය, කාලය හරහා ගමනාගමනය. මං මුලා වූ තම පෙම්වතිය සොයා ඔහු යන ගමනක්. එකවරම මගේ ලොමු දැහැ ගැන්වූයේ පෙරදා සිදුවීම සිහිවීමෙන්. පෙරදා මා සිහිනෙන් දුටුවේ මේ කියන රයන් විල් එඩ්මන්ඩ් නොවේද? කඩවසම් පෙනුමැති ජැකටයකින් හෙබි තරුණ කතානායකයා සැබවින්ම පෙරදා තමා දුටු පුද්ගලයා බව සිහි වූ මට දහතිය දැමුවා. ඒ සමගම මා දුටුවේ
මෙම නවකතාවේ අන්තිම පරිච්ඡේදය අසලින් මා මේ නවතා දමා තිබීමයි. දෙයනේ කතා නායකයාගේ පෙම්වතිය බේරා ගැනීමට ඔහු යන අවස්ථාව අසලින් මා මේ නවතා දමා තිබුණා. ඇව දිනා ගැනීමට මා අවුරුදු ගණනාවක් බලා සිටියා. ඔබේ සිත තාම තරුණයි. අසම්පූර්ණ සියල්ල සම්පූර්ණ කිරීමට තරම් ඔබ ශක්තිමත් සර්. දෙවියනේ මේක වෙන්න පුළුවන් දෙයක්ද? මගේම නවකතාවේ ප්‍රධාන චරිතය මාව හමු වෙලා. ඒ කෙසේ වුවාද යන්න මා දන්නේ නෑ. නමුත් ඔහුට අවශ්‍ය වුණේ මා ලවා මෙය සම්පූර්ණ කරවීමයි. මෙය පමණක් නොවේ, මා අතින් අසම්පූර්ණ වී ඇති අනෙකුත් නිර්මාණවල චරිතයන්ටද ඔහු සාධාරණයක් ඉටු කිරීමට උත්සාහ කර ඇති බව මට වැටහෙනවා. කළ යුතු දේ අදම ආරම්භ කළ යුතුයි. ඔවුන්ට සාධාරණ අවසානයක් දීම මගේ යුතුයකමක්. ඒ ඔවුන් බලාපොරොත්තු සිටිනවා. ඉතින් ඔබ ඔබගේ සිතින් පණ ගැන්වූවන්ට කෙතරම් දුරකට සාධාරණයක් ඉටු කර තිබේද? දවසක ඔවුන් ඔබගෙන් ප්‍රශ්න කරાવી. ඔබ හමුවීමට අනිවාර්යෙන් ඔවුන්ද පැමිණෙනු ඇති.